ආදරණීය දරුවනේ ඔබ මේ එක්වන්නේ ප්‍රශ්න 5000ක් සාකච්ඡා කිරීමේ ජීවිද්‍යා වැඩපිළිවෙලේ 7 වන ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස සමගයි. මේ වන විට අපි 7 වන ප්‍රශ්න පත්‍රයට අදාළව පළමු ප්‍රශ්න 25 සාකච්ඡා කරලා අවසන් කළා. 26 වෙනි ප්‍රශ්නයේ සිට 50 වෙනි ප්‍රශ්නය දක්වා ඉතිරි ප්‍රශ්න සාකච්ඡා කිරීමටයි අපි දැන් මේ සූදානම් වෙන්නේ. එතකොට දැන් ඔබට පේනවා 26 වෙනි ප්‍රශ්නය ද්විපද නාමකරණය සඳහා වූ අන්තර්ජාතික සංකේත. එහෙම නැත්නම් මේ නීති රීති මොනවද කියලායි අහන්නේ. අපි දන්නවා කැරොලස් ලිනේයස් විසින් ද්විපද නාමකරණය ඉදිරිපත් කරා ජීවීන්ව විද්‍යාත්මකව නාමකරණය සඳහා. මෙතනදී ඔහු විසින් හඳුන්වා දුන්න අන්තර්ජාතික සංකේත වගයක් තියෙනවා. ඒ පිළිබඳවයි මේ ප්‍රශ්නය තුලින් අපෙන් විමසන්නේ. ඒතොර දරුවනේ කිසිම අවස්ථාවකදී ජීව විශේෂ දෙකකට එකම නාමයක් භාවිතා කරන්න බෑ. ඒක තමයි පළවෙනිම සංකේතය නැත්තම් නීතිය. ජීව විශේෂ දෙකකට කිසි විටකත් එකම නාමයක් භාවිතා කරන්න බෑ. දෙවැනි නීතිය තමයි නාමකරණයේ පද දෙකකින් සමන්විතයි. පළමු පදය ඝන නාමය වන අතර දෙවන පදය සුළු නාමය නැත්තම් විශේෂිත නාමය කියලත් හඳුන්වනවා. පද දෙකම එක්ව ගත් විට විද්‍යාත්මක නාමය හෙවත් විශේෂ නාමය කියලා හඳුන්වනවා. දැන් මේ නාමකරණයන් සියල්ලම ලතින් හුරුවක් ගන්න අතර ඒවා සටහන් තබන්නට අපි යොදාගන්නේ රෝමන් අක්ෂර. ඒ කියන්නේ ඉංග්‍රීසි අක්ෂර. අතින් ලියනවා නම් පද දෙක යටින් වෙන වෙනම ඉරි අඳිනවා. හැබැයි මුද්‍රණය කරනවා නම් ඇල අකුරු අපි කියනවා සාමාන්‍ය ව්‍යවහාරයේදී ඉටැලික්ස් භාවිතා කරනවා. ඒ වගේම ගණනාමය කියන්නේ පළමු පදයනේ. මේ පළමු පදයේ පළමු අක්ෂරය ඉංග්‍රීසි කැපිටල් අක්ෂරයක් විය යුතුයි. ඉතිරි අක්ෂර සිම්පල් අක්ෂර. සුළු නාමයේ සියලුම අක්ෂර සිම්පල් අක්ෂර විය යුතුයි. මේ තමයි මූලික සංකේත ටික. හැබැයි මීට අමතරව තව කාරණා දෙකක් අපිට එකතු කරන්න පුළුවන්. ඒ තමයි විද්‍යාත්මක කාර්යයන් වලදී නාමකරණය හඳුන්වා දුන් විද්‍යාඥයාගේ නම සම්පූර්ණයෙන් හෝ නම කෙටි කර හෝ නමේ මුල් අකුර ඉංග්‍රීසි කැපිටල් අකුරක් ලෙස සුළු නාමයට පසුව ලියන්නට පුළුවන්. ඒක ලතින් ස්වරූපයක් ගන්නෙ නැහැ. ඒ වගේම යම්කිසි උපවිශේෂයක් හෝ ප්‍රභේදයක් නාමකරණය සඳහා තෙවන පදයක් භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් තමයි මූලික සංකේත විදිහට අන්තර්ජාතික සංකේත විදිහට අපිට ද්විපද නාමකරණය සඳහා හඳුන්වා දෙන්නට පුළුවන් වෙන්නේ. අපි මේ දේවල් දැන් එකින් එක නැවත මතක් කරමින් සටහන් කරමු. එhmenan පළවෙනි කාරණාව වෙන්න ඕනේ මොකද්ද? කිසි විටකත් ජීව විශේෂ දෙකකට එකම නාමයක් තිබිය නොහැක. ඒක තමයි අපි මුලින්ම ලියන්න ඕනේ. අපි ලියමු මෙහෙම. කිසි විටකත් ජීව විශේෂ දෙකකට එකම නාමයක් තිබිය නොහැක. කිසි විටකත් ජීව විශේෂ දෙකකට එකම නාමයක් තිබිය නොහැක. ඒ තමයි පළවෙනිම නීතිය. අපි බලමු දෙවෙනි නීතිය. නාමකරණය පද දෙකකින් සමන්විත වේ. පළමු පදය ඝන නාමය පළමු පදයේ ඝන නාමයේද දෙවන පදය සුළු නාමය එහෙම නැත්නම් විශේෂිත නාමයේද වේ. හැබැයි පද දෙක එක්ව ගත් විට විද්‍යාත්මක නාමය නැත්නම් විශේෂ නාමය කියලා කියනවා. පද දෙක එක්ව ගත් විට විශේෂ නාමය නැත්නම් විද්‍යාත්මක නාමය වේ. විද්‍යාත්මක නාමය වේ. තුන්වෙනි අන්තර්ජාතික සංකේතය. ඒ තමයි
නාමකරණයන් ලතින් හුරුවක් ගන්නවා. හැබැයි සටහන් තබන්නේ රෝමන් අක්ෂර වලින්. නාමකරණයන් ලතින් හුරුවක් ගන්න අතර ඒවා සටහන් කරන්නේ ඉංග්‍රීසි අක්ෂර එහෙම නැත්නම් රෝමන් අක්ෂර මගිනි. ඉංග්‍රීසි අක්ෂර නැත්නම් රෝමන් අක්ෂර මගින් තමයි ඒවා සටහන් කරන්නේ. ඊළඟට අතින් ලිවීමේදී පද යටින් වෙන වෙනම ඉරි අඳිනවා. හැබැයි මුද්‍රණයේදී ඇල අකුරු නැත්නම් ඉටැලික්ස් භාවිතා වෙනවා. අතින් ලිවීමේදී පද යටින් වෙන වෙනම ඉරි අඳිනු ලැබේ. මුද්‍රණයේදී ඇල අකුරු එහෙම නැත්නම් ඉටැලික්ස් භාවිතා වේ. අතින් ලිවීමේදී පද යටින් වෙන වෙනම ඉරි අඳිනු ලැබේ. මුද්‍රණයේදී ඇල අකුරු නැත්නම් ඉටැලික්ස් භාවිතා වේ. ඊළඟට ගණනාමයේ පළමු අකුර ඉංග්‍රීසි කැපිටල් අකුරක් වෙන්න ඕනේ. ඉතිරි අකුරු සිම්පල් අකුරු. සුළු නාමයේ සියලුම අකුරු සිම්පල් අකුරු වෙන්නත් ඕනේ. ගණනාමයේ පළමු අකුර කැපිටල් වන අතර ඉතිරි අකුරු සිම්පල් වේ. සුළු නාමයේ සියලු අකුරු සිම්පල් වේ. සුළු නාමයේ සියලුම අකුරු සිම්පල් වෙන්න ඕනේ. මේ තමයි ප්‍රධානම අන්තර්ජාතික සංකේත පහ. මීට අමතරව තව කාරණා දෙකක් අපිට කියන්න පුළුවන්. උපවිශේෂ එහෙම නැත්නම් ප්‍රභේදයක් නාමකරණය සඳහා තෙවන පදයක් භාවිතා වේ. අපිට ලියන්න පුළුවන් විද්‍යාත්මක කාර්යවලදී මේ නාමකරණය හඳුන්වා දුන් විද්‍යාඥයාගේ නම සටහන් කරන්න පුළුවන්. විද්‍යාත්මක කාර්යවලදී නාමකරණය හඳුන්වා දුන් විද්‍යාඥයාගේ නම සම්පූර්ණයෙන් හෝ නමේ කොටසක් හෝ නමේ මුල් අකුර කැපිටල් අකුරක් ලෙස සුළු නාමයට පසුව ලියයි. සුළු නාමයට පසුව සටහන් කරයි.
එය ලතින් හුරුවක් නොගනි. ලතින් ස්වභාවයක් වෙන්නේ නැහැ. එහෙමනම් මෙන්න දරුවෝ දීපද නාමකරණයට අදාළව අන්තර්ජාතික සංකේත තවත් එකවරක් මම මතක් කරන්නම්. කිසි විටකත් ජීව විශේෂ දෙකකට එකම නාමයක් භාවිතා කරන්න බෑ. නාමකරණයේ පද දෙකකින් සමන්විතයි. පළමු පදය ගණනාමය වන අතර දෙවන පදය සුළු නාමය නැත්නම් විශේෂිත නාමය. පද දෙක එක්ව සැලකූ විට එය විශේෂ නාමය එහෙම නැත්නම් විද්‍යාත්මක නාමය කියලා හඳුන්වන්න පුළුවන්. නාමකරණයන් සියල්ලම ලතින් හුරුවක් ගන්න අතර ඒවා සටහන් තබන්නේ රෝමන් අක්ෂර නැත්නම් ඉංග්‍රීසි අක්ෂර මගින්. අතින් ලිවීමේදී පද දෙක යටින් වෙන වෙනම ඉරි දෙකක් අඳිනවා. මුද්‍රණයේදී ඇල අකුරු නැත්නම් ඉටලික්ස් භාවිතා වෙනවා. ගණනාමයේ මුල්ම අකුර ඉංග්‍රීසි කැපිටල් අකුරක් වන අතර සෙසු අකුරු සිම්පල් අකුරු. හැබැයි සුළු නාමයේ සියලුම අකුරු සිම්පල් අක්ෂර වෙනවා. උපවිශේෂයක් එහෙම නැත්නම් ප්‍රභේදයක් නාමකරණය සඳහා තෙවන පදයක් යොදා ගන්නවා. ඒක සුළු නාමයට පසුව තමයි ලියන්නේ. ඒකට ලතින් ස්වරූපයක් ගන්න පුළුවන්. ඒ වගේම විද්‍යාත්මක කාර්යවලදී නාමකරණය හඳුන්වා දුන්න විද්‍යාඥයාගේ නම සම්පූර්ණයෙන් හෝ නමේ කොටසක් හෝ එහෙම නැත්නම් නමේ මුල් අක්ෂරය කැපිටල් ලෙස සුළු නාමයට පසුව ලියා තබනවා. ඒ වගේම එය ලතින් ස්වරූපයක් ගන්නෙත් නැහැ. ඉතින් මෙන්න මේ අන්තර්ජාතික සංකේත පිළිබඳව ඔබ හොඳ අවබෝධයකින් යුක්ත වෙන්න ඕනේ. හරි. අපි එහෙමනම් දරුවෝ 27 වෙනි ප්‍රශ්නයට යමු. බලන්න දරුවෝ 27 වෙනි ප්‍රශ්نين අපෙන් අහන්නේ මොකද්ද? බැක්ටීරියාවන් පෙන්වන අලිංගික ප්‍රජනනය කුමක්ද? දරුවනේ බැක්ටීරියාවන් පෙන්වන අලිංගික ප්‍රජනන ක්‍රමය තමයි ද්විඛණ්ඩනය. මේ අය මේ සමාජිකයෝ ද්විඛණ්ඩනය මගින් වේගවත්ව අලිංගික ප්‍රජනනයක් කරනවා. ඇත්තට මොකද්ද මේ ද්විඛණ්ඩනය කියන්නේ? ඒ ගැන දරුවෙක්ට යම්කිසි ගැටලුවක් ආවොත් මම මේක විසඳලා දෙන්නම්. මේ බලන්න. මේ තමයි මාතෘ බැක්ටීරියා සෛලය. මං සෛලේ අභ්‍යන්තර කොටස් මුකුත් අඳින්නේ නැහැ. මේ මාතෘ බැක්ටීරියා සෛලය මේක විභාජනය වෙනවා මේ හරි මැදින්. මෙන්න මේ රේඛාව ඔස්සේ විභාජනය වෙනවා. එතකොට නිර්මාණය වෙනවා අපිට සර්ව සම දුහිතෘ සෛල දෙකක්. මේ තමයි දුහිතෘ සෛල. හරි. මෙහෙම විභාජනය වෙන්නේ. දෙකට බෙදෙනවා. හරි මැදි. මේ තමයි මාතෘ සෛලය. ඉතින් මෙන්න මේ දේ තමයි ඇත්තටම ද්විඛණ්ඩනය කියලා කියන්නේ. එතකොට මාතෘ සෛලයට සර්ව සම දුහිතෘ සෛල දෙකක් ලැබෙනවා. හරියටම මාතෘ සෛලයේ මධ්‍ය රේඛාව ඔස්සේ තමයි සෛල ප්ලාස්ම විභාජනය වීමක් සිද්ධ වෙන්නේ. එhmenan බැක්ටීරියාවන් පෙන්වන අලිංගික ප්‍රජනනය පිළිබඳව අපි දැන් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා. අලිංගික ප්‍රජනන ආකාරයට කියන්නේ ද්විඛණ්ඩනය කියලා. එhmenan අපිට 28 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. ආන්තික ආකිබැක්ටීරියා ආකාර දෙකක් ලියන්න. දරුවනේ මේ ආන්තික පරිසර කියලා අදහස් කරන්නේ සාමාන්‍ය ජීවියෙක්ට වාසය කිරීමට අපහසු ඊටාම කටුක දුෂ්කර පරිසර. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් ගිනි කඳු ආශ්‍රිතව සාමාන්‍යයෙන් ජීවීන්ට වාසය කරන්න බෑ. ඒ තියෙන අධික තාපය නිසා, අධික උණුසුම නිසා. ඒ වගේම විශේෂයෙන්ම වාසය කරන්න අපහසු තවත් පරිසරයක් තමයි ඊටාම සීතල ප්‍රදේශ. දැන් එවරස්ට් කඳු මුදුන වගේ තැන්වල ඒ තැන්වල වාසය කරන්න ඊටාම අපහසුයි ගොඩක් ජීවීන්ට. මොකද අධික සීතලක් පවතින නිසා. සමහර ජීවීන් කාන්තාර පරිසරවල ඉන්නවා හරිම අඩුවෙන් ඉන්නේ. මොකද ඒ කාන්තාර පරිසරයේ තියෙන අධික උණුසුම් ස්වභාවය නිසා. හරි. ඒ වගේම අධික ලවණතාවයකින් යුක්ත පරිසරවල දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මල මුහුද වගේ තැන්වල ලවණතාවයේ ගොඩක් වැඩි තැන්වලත් සමහර ජීවීන් ඊටාම සුළු ප්‍රමාණයක් විතරයි දකින්න ලැබෙන්නේ. ඒතකොට මේ ආකිබැක්ටීරියා විශේෂවල තියෙන විශේෂම ලක්ෂණය තමයි මොවුන් බොහෝමයක් ජීවීන්ට වාසය කිරීමට නොහැකි අර කටුක දුෂ්කර පරිසර තත්ත්වවල ඒ කියන්නේ ආන්තික පරිසර තත්ත්වවල වාසය කරනවා. ඉතින් එහෙම ඉන්න කාණ්ඩ කීපයක් අපිට හඳුන්වන්න පුළුවන්. ආන්තික තාපකාමී බැක්ටීරියා, ආන්තික ලවණකාමී බැක්ටීරියා, ආන්තික ශීතකාමී බැක්ටීරියා. ඒ ආකිබැක්ටීරියා ප්‍රභේද ගණනාවක් ඉන්නවා. හරි. ඉතින් අපි කීපයක් ලියමු. ආන්තික තාපකාමී. මෙතන තාපකාමී කියන්නේ තාපයට කැමති. ඒ කියන්නේ අධික උෂ්ණත්වයේ ඔරොත්තු දෙන
කණ්ඩායම් තමයි මෙතන සමාජිකයෝ තමයි ඉන්නේ. ආන්තික තාපකාමී ආකිබැක්ටීරියා, ආන්තික ලවණකාමී ආකිබැක්ටීරියා, ආකිබැක්ටීරියා. දැන් මේ තාපකාමී ආකිබැක්ටීරියා වශයෙන් අපිට විශේෂයෙන්ම හඳුන්වන්න පුළුවන් තර්මොකොකස් වගේ සමාජිකයෝ. මේ අමතර දැනුමට ඔබට මං ලියන්නේ තර්මොකොක්කස් ගණනාමයක්. ආන්තික ලවණකාමී ආකිබැක්ටීරියා වලට හැලෝ බැක්ටීරියම් ගන්න පුළුවන්. හැලෝ බැක්ටීරියම්ව අපිට සලකන්න පුළුවන්. එමනම් ආන්තික ආකිබැක්ටීරියා ආකාර දෙකක් පිළිබඳව අපි සාකච්ඡා කරා විෂය නිර්දේශයට අදාළව. අපි ඊළඟ ප්‍රශ්නයට 29 වෙනි ප්‍රශ්නයට දැන් යමු. ආකියාවන්ගේ ජාන සංයුතිය පිළිබඳ කෙටියෙන් ලියන්න. ආකියාවන්ගේ ජාන සංයුතිය පිළිබඳවයි මෙතනදී අදහස් කරන්නේ. දරුවනේ ආකියාවන්ට චක්‍රීය නැත්නම් චක්‍රාකාර වර්ණ දේහ තියෙන්න පුළුවන්. ඔවුන්ට තියෙනවා. ඒක එකක් මේ සම්බන්ධයෙන් අපි ලියන චක්‍රාකාර වර්ණ දේහ දරනවා. නැත්නම් චක්‍රීය වර්ණ දේහ දරන සමාජිකයෝ. බැක්ටීරියාවන් වගේම මේ අයටත් පුළුවන්. චක්‍රීය වර්ණ දේහ ඇත. ඒක එක ලක්ෂණයක්. ඊළඟ ලක්ෂණය දැන් ජානවල ඉන්ට්‍රෝන පැවතීම ගැන අපිට කතා කරන්න පුළුවන්. සමහර ජානවල මොවුන්ගේ ඉන්ට්‍රෝන පවතිනවා. සමහර ජානවල ඉන්ට්‍රෝන පවතිනවා. දැන් බැක්ටීරියාවන්ගේ ජානවල කලාතුරකින් ඉන්ට්‍රෝන තියෙනවා. ආකියාවන්ගේ නැත්නම් ආකිබැක්ටීරියාවන්ගේ සමහර ජානවල ඉන්ට්‍රෝන තියෙනවා. යූකැරියාවන්ගේ බොහෝ ජානවල ඉන්ට්‍රෝන තියෙනවා. ඒ නිසා මේගොල්ලන්ගේ සමහර ජානවල ඉන්ට්‍රෝන ඇත. සමහර ජානවල ඉන්ට්‍රෝන ඇත. සමහර ජානවල දරුවනේ ඉන්ට්‍රෝන පවතිනවා. ඒකත් අපිට ගන්න පුළුවන්. ඒ වගේම මේ අයගේ DNA කොහොමද පවතින්නේ? මේ DNA ප්‍රෝටීන සමග සම්බන්ධ වෙලා තියෙනවද නැද්ද කියන කාරණාව ගැනත් අපි සාකච්ඡා කරන්නට අවශ්‍යයි. දරුවනේ සමහර විශේෂ වලට තමයි DNA සමග බැඳිච්ච හිස්ටෝන් ප්‍රෝටීන තියෙන්නේ. හැම ආකියාවන්ගෙම නැහැ. සමහර ආකියා විශේෂවල තමයි මේ දකින්න ලැබෙන මේ తත්වය. අපි ඒකත් ලියමු. DNA සමග බැඳුණු හිස්ටෝන් ප්‍රෝටීන පැවතීම සමහර විශේෂවල දක්නට ලැබේ. මෙන්න මේ කාරණා තුන තමයි එතකොට ඔබ අවධානයෙන් මතක තබා ගත යුත්තේ. ආකියාවන්ගේ ජාන සංයුතිය ගැන කිව්වම චක්‍රීය නැත්නම් චක්‍රාකාර වර්ණ දේහ පවතිනවා. සමහර ජානවල ඉන්ට්‍රෝන දකින්න පුළුවන්. ඒ වගේම DNA සමග බැඳුණු හිස්ටෝන් ප්‍රෝටීන පැවතීම සමහර විශේෂවල දකින්න පුළුවන්. සමහර විශේෂවල හැමෝගෙම නෙමෙයි. එhmenan අපිට 30 වන ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. යූකැරියාවන්ගේ සෛල බිත්තිවල අඩංගු සංඝටක මොනවද? දැන් යූකැරියාවන්ගේ සෛල බිත්තිවල විශේෂයෙන්ම සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්, පෙක්ටින්, කයිටින් අඩංගු වෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක තියාගන්න ඕනේ සමහර ප්‍රොටිස්ටාවන්ට සහ සියලු ඇනිමාලියාවන්ට සෛල බිත්ති දරන්නේ නැති ස්වභාවයක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඒ එහෙමනම් අපිට අඩංගු සංඝටක විදිහට සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්, පෙක්ටින්, කයිටින් ලියන්න පුළුවන්. දැන් කයිටින් විශේෂයෙන්ම තියෙන්නේ දිලීරවල සෛල බිත්තියේ ව්‍යුහමය සංඝටකයේ විදිහට කයිටින් තියෙනවා. ශාක සෛලවල ප්‍රධාන ව්‍යුහමය සංඝටකය විදිහට සෛල බිත්තිවල තියෙන්නේ සෙලියුලෝස්. ඊට අමතරව තමයි හෙමිසෙලියුලෝස්, පෙක්ටින් තියෙන්නේ. දැන් ද්විතීක සෛල බිත්තියක් නිර්මාණය වුණාම ඒ ද්විතීක සෛල බිත්තියේ ලිග්නින් සුබෙරින් වගේ ද්‍රව්‍යයක් තියෙන්න පුළුවන්. හැබැයි කිසිදු සත්ව සෛලයක අපිට දකින්න ලැබෙන්නේ නැහැ
සෛල බිත්තියක්, ඒ වගේම ඇතැම් ප්‍රොටිස්ටාවන්ගේ සෛල බිත්ති දරන්නේ. ඒකත් අපි මෙතනින් සාකච්ඡා කරලා ලියමු. තරුවක් දාලා මම ලියනවා. කිසිදු සත්ව සෛලයක සහ ඇතැම් ප්‍රොටිස්ටා සෛලවල සෛල බිත්ති නොමැත. සෛල බිත්ති නැහැ. ඒ ගැනත් ඔබ මතක තබා ගන්න ඕනේ දරුවනේ. එහෙමනම් අපි 31 වන ප්‍රශ්නෙට යමු. උත්සේදන ආකාර මොනවද? දැන් උත්සේදන ආකාර ගැන කතා කරන්න කලින් පොඩක් අපි මතක් කරගමු උත්සේදනය කියන්නේ මොකක්ද කියලා. අපි අපේ 6 වන ප්‍රශ්න පත්‍රයේදී 6 වන ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේදී මේ දේවල් ගැන ගැඹුරින් සාකච්ඡා කළා. දරුවනේ විසරණ ක්‍රියාවලියක් මගින් ශාක පත්‍ර සහ ශාකයේ වෙනත් වායව කොටස් වලින් ජලයේ වාෂ්ප ලෙස පිටවී යාමේ ක්‍රියාවලිය තමයි උත්සේදනය කියන්නේ. මේ උත්සේදන ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන්ම ශාකයක ආකාර 3කින් සිදු වෙනවා. ඒක ගැන තමයි මේ ප්‍රශ්نين අදහස් කරන්නේ. ඔබෙන් පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ. වැඩිම ප්‍රතිශතයක් 95ක් පමණම උත්සේදනයේ සිදුවන්නේ ශාක පත්‍රවල පූටිකා හරහා. ශාක පත්‍ර කියලා ලියන එක ප්‍රමාණවත් නැහැ. ශාක පත්‍රවල පූටිකා හරහා සිද්ධ වෙනවා. අපි මේ ආකාරයට කියන්නේ පූටිකා උත්සේදනය කියලා. තව උත්සේදනයේ සිද්ධ වෙන ආකාරයක් තමයි උච්චර්මය හරහා මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒතර අපි ඒක හඳුන්වනවා උච්චර්මීය උත්සේදනය කියලා. ඒ වගේම ඇතැම් ශාක කඳන් වල පවතින වාසිදුරු හරහා යම් උත්සේදන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එතකොට ඒක වාසිදුරු උත්සේදනය කියලයි අපි හඳුන්වන්නේ. එහෙනම් දරුවනේ උත්සේදන ආකාර 3යි ශාක පත්‍රවලින් සිදුවන පූටිකා උත්සේදනය, උච්චර්මීය උත්සේදනය සහ වාසිදුරු උත්සේදනය. අපි ලියමු. පූටිකා උත්සේදනය උච්චර්මීය උත්සේදනය වාසිදුරු උත්සේදනය. මෙන්න මේ තමයි උත්සේදනයේ සිදුවන ආකාර 3. මෙතනදී බහුලවම සිදුවන්නේ පූටිකා උත්සේදනය ශාක පත්‍ර හරහා පූටිකා උත්සේදනය. අපි එහෙමනම් 32 වන ප්‍රශ්නයට දැන් යමු. 32 වෙනි ප්‍රශ්නයත් දරුවනේ උත්සේදනයෙන්ම තමයි යොමු වෙන්නේ. දැන් අපි 6 වන ප්‍රශ්න පත්‍රයේදී සාකච්ඡා කළා උෂ්ණත්වයේ කොහොමද උත්සේදනය කෙරෙහි උත්සේදන ශීඝ්‍රතාවය කෙරෙහි බලපෑම් කරන්න කියලා. ඊට සමගාමීව 7 වන ප්‍රශ්න පත්‍රයේදී මම දැන් සාකච්ඡා කරනවා ආර්ද්‍රතාවය කොහොමද උත්සේදන ශීඝ්‍රතාවයට බලපාන්නේ කියලා. අපේ සෑම ප්‍රශ්න පත්‍රයකම මෙවැනි විවිධ පරිසර සාධක කොහොමද උත්සේදන ශීඝ්‍රතාවයට බලපාන්නේ කියන එක ගැන ඉදිරි ප්‍රශ්න පත්‍රවලදීත් ඔබට දකින්න පුළුවන් වෙයි. මොකද මේ සෑම කාරණාවක් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි මේ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී. දරුවනේ ආර්ද්‍රතාවය කියන්නේ පරිසරයේ තියෙන ජල වාෂ්ප සාන්ද්‍රණය. දැන් බාහිර පත්‍රයෙන් බාහිර වායුගෝලයේ ජල වාෂ්ප සාන්ද්‍රණය අඩු නම් පත්‍ර අභ්‍යන්තරයේ ජල වාෂ්ප සාන්ද්‍රණය ඊට සාපේක්ෂව වැඩි නම් ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි පත්‍ර අභ්‍යන්තරයේ සිට ජල වාෂ්ප සාන්ද්‍රණය අඩු බාහිර වායුගෝලයේ දක්වා ජල වාෂ්ප සාන්ද්‍රණ අනුක්‍රමණයක් පවතිනවා. ජල වාෂ්ප සාන්ද්‍රණ අනුක්‍රමණයක් පවතිනවා. මේ අනුක්‍රමණය නිසා ශීඝ්‍රයෙන් ඒ අභ්‍යන්තරයේ පත්‍ර අභ්‍යන්තරයේ තියෙන ජල වාෂ්ප බාහිර පරිසරයට පූටිකා හරහා විසරණය වෙලා උත්සේදන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒ තමයි මේ බාහිර වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය අඩු අවස්ථාවක තත්ත්වය. හැබැයි පරිසරයේ ආර්ද්‍රභාවය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට, ඒ කියන්නේ බාහිර පරිසරයේ තියෙන ජල වාෂ්ප සාන්ද්‍රණය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට මේ ජල වාෂ්ප සාන්ද්‍රණ අනුක්‍රමණය අඩු වෙනවා. එතකොට බාහිර වායුගෝලයේ ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි නම් පත්‍ර අභ්‍යන්තරයේ ජල වාෂ්ප සාන්ද්‍රණයට වඩා එතකොට ජල වාෂ්ප සාන්ද්‍රණ අනුක්‍රමණය අඩු වෙලා විසරණය මගින් ජල වාෂ්ප ඉවත් වීම අඩු වෙනවා. ජල වාෂ්ප පිටවීම අඩු වෙනවා. ඒ කියන්නේ උත්සේදන ශීඝ්‍රතාවය අඩු වෙනවා. පැහැදිලිද? හරි. එhmenan බාහිර වායුගෝලයේ ආර්ද්‍රතාවය වැඩි වෙන්න උත්සේදන ශීඝ්‍රතාවය අඩු වෙනවා.
තොර ආර්ධතාවය සහ උත්සේදන ශීඝ්‍රතාවය අතර පවතින්නේ ප්‍රතිලෝම සමානුපාත සම්බන්ධතාවයක් කියලා අපිට කියන්න පුළුවන්. අපි එහෙනම් දරුවනේ දැන් මේකට අදාළව පිළිතුර ගොනු කරමු. හරි. දැන් දරුවනේ එහෙනම් අපි මේ ටික ලියමු. මේ බලන්න. බාහිර පරිසරයේ ආර්ධතාවය පත්‍ර අභ්‍යන්තරයේ ජල වාෂ්ප සාන්ද්‍රණයට වඩා අඩු නම් ජල වාෂ්ප සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඇතිවේ. එවිට එතකොට මොකද වෙන්නේ? එවිට පත්‍ර අභ්‍යන්තරයේ සිට බාහිර වායු ගෝලයට විසරණය මගින් ජල වාෂ්ප පිට වෙනවා. එවිට පත්‍ර අභ්‍යන්තරයේ සිට බාහිර වායු ගෝලයට විසරණය මගින් ශීඝ්‍රයෙන් ජල වාෂ්ප පිටවේ. එවිට උත්ස්වේදන ශීඝ්‍රතාවය වැඩි. එවිට උත්සේදන ශීඝ්‍රතාවය වැඩි වේ. එවිට උත්සේදන ශීඝ්‍රතාවය වැඩි. හැබැයි පරිසරයේ ආර්ද්‍රතාවය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට මොකද වෙන්නේ? අර ජල වාෂ්ප සාන්ද්‍රණ අනුක්‍රමණය අඩු වෙනවා. ඒ නිසා විසරණය මගින් ජල වාෂ්ප පිට වී යාම ක්‍රමයෙන් අඩු වෙනවා. පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය ක්‍රමයෙන් වැඩි වන විට බාහිර පරිසරය සහ පත්‍ර අභ්‍යන්තරය අතර ඇති ජල වාෂ්ප සාන්ද්‍රණ අනුක්‍රමණය අඩු වෙනවා. එවිට විසරණය මගින් ජල වාෂ්ප ඉවත් වීම අඩු වේ. එම නිසා උත්ස්වේදන ශීඝ්‍රතාවය අඩු වේ. මෙන්න මේක තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. මේ විදිහට ඔබට අංග සම්පූර්ණ පිළිතුරක් ලියන්න පුළුවන් නම් දීලා තියෙන ඉඩ ප්‍රයෝජනෙට අරගෙන ඔබට විභාගෙදී උපරිම ලකුණු ප්‍රමාණයක් අරගන්න පුළුවන්. අපිට අවසාන වශයෙන් කියන්න පුළුවන් මේ උත්ස්වේදන ශීඝ්‍රතාවය සහ ආර්ද්‍රතාවය අතර තියෙන ප්‍රතිලෝම සමානුපාතික සම්බන්ධයක්. මම ඒක අමතර කාරණාවක් විදිහට ලියනවා. මේ අනුව ආර්ද්‍රතාවය උත්ස්වේදන ශීඝ්‍රතාවයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. එමනම් අංග සම්පූර්ණ පිළිතුරක් අපේ 32 වෙනි ප්‍රශ්නය සඳහා ගොඩ නැගුවා.
දැන් අපි 33 වෙනි ප්‍රශ්නෙට එහෙමනම් යොමු වෙමු. දරුවනේ බින්දු දේ සිදුවන්නේ කුමන ව්‍යුහ හරහාද? මේ බින්දු දේ කියලා කියන්නේ ඇතැම් ශාකවල පවතින ජල ජිද්‍ර හරහා ජලය මිශ්‍ර කනිජ ලවණ ද්‍රව බින්දු ලෙස නිර්යාස වීමේ නිර්යාස වෙනවා කියන්නේ පිට වෙනවා කියන එක. නිර්යාස වීමේ ක්‍රියාවලිය තමයි බින්දු දේ කියන්නේ. ඒතර දැන්ටමත් මම පිළිතුර කියලා ඉවරයි. ජල ජිද්‍ර හරහා තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. කුමන ව්‍යුහ හරහාද? ජල ජිද්‍ර. දැන් ඔබේ දැනුමට තව යමක් මම එකතු කරන්න කැමති රත්තරන් දරුවනේ. මේ ජල ජිද්‍ර කියන්නේ මොනවද? ජල ජිද්‍ර පිහිටන්නේ කොතනද? ජල ජිද්‍ර පිහිටන්නේ විශේෂයෙන්ම ශාක පත්‍රවල ධාරයේ හෝ පත්‍ර අග්‍රයේ අපිට දකින්න පුළුවන්. මෙන්න මේ වගේ අපි ගත්තොත් දැන් මේක පත්‍රය, මේ පත්‍රයේ ධාරය තමයි මම විශාල කරලා ඇන්දේ. මේ පත්‍රයේ අග්‍රය, මේ ධාරය. එතකොට අපිට ජල ජිද්‍ර පිහිටනවා දකින්න පුළුවන් මෙන්න මේ වගේ තැන්වල පත්‍රයේ ධාරයේ දිගේ. මෙන්න මේ ජල ජිද්‍ර පවතිනවා. එහෙම නැත්නම් දරුවනේ මේ පත්‍රයේ අග්‍රයේ දකින්න පුළුවන්. මෙතන. එතකොට මේ ස්ථාන හරහා තමයි බින්දු දෙය සිද්ධ වෙන්නේ. එතකොට මෙතනදී පිට වෙන්නේ ද්‍රව බින්දු. ජලය මිශ්‍ර කනිජ සහිත බින්දු තමයි පිට වෙන්නේ. එතකොට මේවා වල අඩංගු වෙන්නේ මොනවද? ජලය සහ ලවණ. ජලය සහ ලවණ තමයි මේ පිට වෙන ද්‍රව බින්දු වල අන්තර්ගත වෙන්නේ. ජලය සහ ලවණ. එතකොට මේවට තමයි ජල ජිද්‍ර කියලා කියන්නේ. මෙන්න මේ සිදුරු වලට ජල ජිද්‍ර. මේ තියෙන්නේ ජල ජිද්‍ර. මෙන්න ජල ජිද්‍ර. ඔය තියෙන්නේ ජල ජිද්‍ර. ඉතින් එහෙමනම් බින්දු දේ සිදුවන්නේ කුමන ව්‍යුහ හරහාද? ශාක පත්‍රවල තියෙන ජල ජිද්‍ර හරහා. මේ ජල ජිද්‍ර පිහිටන්නේ පත්‍ර ධාරයේ හෝ පත්‍ර අග්‍රයේ මේ ජල ජිද්‍ර අපිට දකින්න ලැබෙනවා. හරි. අපි 34 වෙනි ප්‍රශ්නයට දැන් අවධානය යොමු කරමු. 34 වෙනි ප්‍රශ්නය. පරපෝෂිතාවය කියන්නේ මොකක්ද? දරුවනේ පරපෝෂිතයා කියලා හැඳින්වෙන එක් ජීව විශේෂයකට සෑම විටම වාසියකුත් ඒ වගේම ධාරකයා ලෙස හැඳින්වෙන වෙනත් ජීව විශේෂයකට සෑම විටම හානියකුත් සිදුවන පරිදි වෙනස් විශේෂ දෙකක ජීවීන් දෙදෙනෙක් අතර ඇතිවන කිට්ටු සම්බන්ධතාවයේ පරිසර විද්‍යාත්මක සම්බන්ධතාවය තමයි මේ පරපෝෂිතාවය කියලා අදහස් කරන්නේ. අපි ඒක ලියමු. පරපෝෂිතයා ලෙස හැඳින්වෙන පරපෝෂිතයා ලෙස හැඳින්වෙන එක් ජීව විශේෂයකට සෑම විටම වාසියක්ද ධාරකයා ලෙස හැඳින්වෙන අනෙක් ජීවියාට සෑම විටම හානියක්ද සිදුවන වෙනස් ජීව විශේෂ දෙකක ජීවින් අතර ඇතිවන පරිසර විද්‍යාත්මක සම්බන්ධතාවය. ඒක තමයි පරපෝෂීතාවය කියලා අදහස් කරන්නේ. අපිට එහෙමනම් 35 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. පූර්ණ පරපෝෂී ශාක ගණයක් නම් කරන්න. දරුවනේ පූර්ණ පරපෝෂී ශාක ගණයට හොඳම උදාහරණය තමයි මේ කස් කුටා. අග මුල නැති වැල්. කස් කුටා. ගණනාමයක් නිසා යටින් අනිවාර්යයෙන්ම ඉරක් අදින්න. සාමාන්‍ය විවහාරයේදී කියන්නේ අග මුල නැති වැල්.
අග මුල නැති වැල් තමයි කස් කුටා නැත්තම් පූර්ණ පරපෝෂී ශාක කියලා අදහස් කරන්නේ. දරුවනේ 36 වෙනි ප්‍රශ්නෙට යනවා. දැන් අපි පද්ධති වලට සම්බන්ධ ප්‍රශ්න කොටස තමයි සාකච්ඡා කරන්නේ. දැන් 36 වෙනි ප්‍රශ්නේදී අහනවා සරල ස්තම්භික අපිච්ඡදයේ මූලික ලක්ෂණ ලියන්න කියලා. දැන් මගේ දරුවන්ට මම කැමති ඉස්සෙල්ලා මේ ලක්ෂණ ටික ලියන්න කලින් සරල ස්තම්භික අපිච්ඡදය ඇඳලා පෙන්නන්න. දරුවනේ ඔබ දන්නවා මේ පටලයේ මත තමයි තියෙන්නේ මේ ස්තම්භික අපිච්ඡද. එතකොට තනි සෛල ස්තරයකින් තමයි සමන්විත වෙන්නේ. විශාල ගඩොල් හැඩති සෛල තමයි මෙහි පිහිටලා තියෙන්නේ. විශාල ගඩොල් හැඩති සෛල තමයි අපිට දකින්න ලැබෙන්නේ. තනි සෛල ස්තරයක් සෑම සෛලයකම න්‍යෂ්ටියක් දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම ශ්‍රාවය සහ අවශෝෂණයට වැදගත් වන ස්ථානවල තමයි මේ අපිච්ඡදය අපිට දකින්න ලැබෙන්නේ. හොඳම උදාහරණය ආන්ත්‍රික ආස්තරණය අපිට දකින්න පුළුවන්. එනිසා මෙන්න මේ කරුණු ටික අපිට එකතු කරන්න පුළුවන්. විශාල ගඩොල් හැඩති තනි සෛල ස්තරයකින් සමන්විත වේ. ඒ වගේම ශ්‍රාවය හෝ අවශෝෂණය කෘත්‍යයන් ඉටු කරන ස්ථානවල දක්නට ලැබේ. උදාහරණයක් වශයෙන් ආන්ත්‍රික ආස්තරය. ආන්ත්‍රික ආස්තරණය අපිට හඳුන්වන්න පුළුවන්. ඒ තමයි 36 වෙනි ප්‍රශ්නයට පිළිතුර දරුවෝ. 37 වෙනි ප්‍රශ්නෙට යමු. 37 වෙනි ප්‍රශ්නේ. දැන් යාන්ත්‍රික ජීරණයට දායක වන ව්‍යුහ මොනවද? අපි 6 වෙනි ප්‍රශ්න පත්‍රයේ තුලදීත් සාකච්ඡා කළා යාන්ත්‍රික ජීරණය කියන්නේ මොකක්ද කියලා. එතනදී සිද්ධ වෙන්නේ මොකක්ද දරුවෝ? යාන්ත්‍රික ජීරණයේදී සිද්ධ වෙන්නේ මේ බලන්න. ආහාරයේ රසායනික සංයුතියට කිසිම වෙනසක් නොවි ඒ ආහාරය කුඩා කැබලි බවට පත්වීමනේ මෙතනදී සිද්ධ වෙන්නේ. දැන් මෙතනදී මේ X නැමැති රසායනික සංඝටකය කිසිම වෙනසක් නොවි පොඩි පොඩි Xලා බවට බිඳ වැටෙනවා. හරි. මේකට තමයි කියන්නේ යාන්ත්‍රික ජීරණය නැත්නම් භෞතික ජීරණය කියලත් මේකම පොතපතේ සඳහන් වෙනවා. දැන් මේ යාන්ත්‍රික ජීරණයේ සිදුවීම නිසා එන්සයිම වලට අවස්ථාවක් තියෙනවා මේ කුඩා සංඝටක මත ඊටාම පහසුවෙන් කාර්යක්ෂම ලෙස ක්‍රියා කරන්න. බලන්න එන්සයිමයක් ක්‍රියා කරන පෘෂ්ඨික ශේෂ්ඨඵලය වැඩි වෙනවනේ. මෙයා මත ක්‍රියාත්මක වනවට වඩා කාර්යක්ෂම ලෙස මේ කුඩා අණු මත කුඩා කොටස් මත ඉතා කාර්යක්ෂම ලෙස එන්සයිම වලට ක්‍රියා කරන්න පුළුවන්. හරි. එතකොට යාන්ත්‍රික ජීරණයේ වැදගත්කම තමයි රසායනික ජීරණය සඳහා අවශ්‍ය පෘෂ්ඨික ශේෂ්ඨඵලය වැඩි කිරීම. මේ වැඩේ කරන අපේ ආහාර ජීර්ණ පද්ධති ආහාර මාර්ගයේ ඉන්න ප්‍රධාන ව්‍යුහ දෙකක් තියෙනවා. එකක් තමයි අපේ දත්වලට මේ වැඩේ කරන්න පුළුවන්. දත් මගින් මේ වැඩේ කරන්න පුළුවන්. කෘන්තක රදනක පුරස්චාර්වක චාර්වක කියලා එකිනෙකට වෙනස් දත් වර්ග හතරක් තියෙනවා. ඒ දත් වලින් මේ ආහාර සැපීමේ ක්‍රියාවලිය ඇඹරීමේ ක්‍රියාවලිය සිදු කරලා යාන්ත්‍රික ජීරණයක් කරන්න පුළුවන්. ඒ වගේම මේ වැඩේට තවත් දායක වන ව්‍යුහයක් තමයි මේ ආමාශය. ආමාශ බිත්තියේ පේශිස්තර තුනක් පවතිනවා. ඒ පේශිස්තර මගින් ඇති කරන සංකෝචන හිල්වීමේ ක්‍රියාවලිය මගිනුත් ආහාරවල යාන්ත්‍රික ජීරණයක් සිදු වෙනවා. ඒ නිසා දත් මගින් සහ ආමාශයේ පේශි මගින් මේ කර්තව්‍ය කරන්නට පුළුවන්. යාන්ත්‍රික ජීරණයට දායක වන ව්‍යුහ. ඒ නිසා පිළිතුරට දත් සහ ආමාශය කියලා ලිවීමත් ප්‍රමාණවත්. මම ටිකක් හොඳට ලිව්වා. දත් මගින් සහ ආමාශයේ පේශි මගින් මේ යාන්ත්‍රික ජීර්ණ කාර්යභාරය ඉටු කරනවා. අපි එහෙමනම් 38 වෙනි ප්‍රශ්නයට අපේ අවධානය යොමු කරමු. දරුවනේ අග්න්‍යාශයේ බාහිරාසර්ග කොටසෙන්
ශ්‍රාවය වන තරලය අඩංගු සංඝටක ගැන අහනවා. දැන් මේ බාහිරාසර්ග කොටසෙන් ශ්‍රාවය වන තරලය තමයි අග්න්‍යාශයික යුෂය. දැන් මේ අග්න්‍යාශයික යුෂයේ තියෙන සංඝටක ගැනයි ඔබෙන් විමසන්නේ. එතකොට බයිකාබනේට් අයන අපිට ලියන්න පුළුවන්. ඒ වගේම එන්සයිම කීපයක් තියෙනවනේ. අග්න්‍යාශයික ඇමයිලේස්. ඊළඟට අග්න්‍යාශයික ලයිපේස්. අග්න්‍යාශයික ඇමයිලේස්, අග්න්‍යාශයික ලයිපේස්. ඊළඟට අක්‍රීය තත්වයෙන් ඉන්න ප්‍රෝටීන ජීරක එන්සයිම දෙකක් තියෙනවනේ. ට්‍රිප්සිනෝජන්, කයිමොට්‍රිප්සිනෝජන්. ඒවා සක්‍රිය වුණාම තමයි ට්‍රිප්සින්, කයිමොට්‍රිප්සින් වෙන්නේ. ට්‍රිප්සිනෝජන්, කයිමොට්‍රිප්සිනෝජන්. ඒ වගේම නියුක්ලියස් එන්සයිමත් අන්තර්ගත වෙනවා. තොර මේ තමයි අග්න්‍යාශයික යුෂයේ බාහිරාසර්ග කොටසෙන් ශ්‍රාවය වන තරලේ නම් අග්න්‍යාශයික යුෂයෙන් අඩංගු සංඝටක විදිහට ගන්න. බයිකාබනේට් අයන, අග්න්‍යාශයික ඇමයිලේස් මේක කාබෝහයිඩ්‍රේට් ජීරක එන්සයිමයක්, අග්න්‍යාශයික ලයිපේස් ලිපිඩ ජීරක එන්සයිමයක්. ඒ වගේම ප්‍රෝටීන ජීරක එන්සයිම වල අක්‍රීය ස්වභාවයන් දෙකක් තියෙනවා, ට්‍රිප්සිනෝජන්, කයිමොට්‍රිප්සිනෝජන්. ඒ වගේම නියස්ටික අම්ල බිඳහෙලන්න නියුක්ලියස් එන්සයිම තියෙනවා. ඉතින් මේවා සියල්ලම අග්න්‍යාශයික යුෂයේ සංඝටක විදිහට තමයි පවතින්නේ. එමනම් දැන් 39 වෙනි ප්‍රශ්නෙට අපිට යන්න පුළුවන්. අපි යන් 39 වෙනි ප්‍රශ්නෙට. රක්තාණු මගින් ඉටුවන කෘත්‍යයන් මොනවාද? දරුවනේ රුධිරය තුල ඔක්සිජන් පරිවහනය කරන්නේ රතු රුධිරාණු වලින්. ඒ ඔක්සිහිමොග්ලොබින් විදිහට. ඔක්සිහිමොග්ලොබින් විදිහට ඔක්සිජන් පරිවහනය කරනවා. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් පරිවහනය කරනවා. ඒ පරිවහනය කරන්නේ කොහොමද? කාබ් ඇමයිනෝ හිමොග්ලොබින් විදිහට කාබන් ඩයොක්සයිඩ් පරිවහනය කරනවා. හැබැයි කාබන් ඩයොක්සයිඩ් පරිවහනය කරන එකම ප්‍රධාන ක්‍රමය රක්තාණු මගින් නෙමෙයි. කාබන් ඩයොක්සයිඩ් පරිවහනය කරන ප්‍රධානම ක්‍රමය බයිකාබනේට් අයන විදිහට. නමුත් රක්තාණු මගිනුත් කාබ් ඇමයිනෝ හිමොග්ලොබින් විදිහට මේ කාබන් ඩයොක්සයිඩ් පරිවහනය කිරීමක් කරනවා. ඒ අනුව මට ලියන්න පුළුවන් ඔක්සි හිමොග්ලොබින් ලෙස ඔක්සිජන් පරිවහනය. ඒ වගේම කාබ් ඇමයිනෝ හිමොග්ලොබින් ලෙස කාබන් ඩයොක්සයිඩ් පරිවහනය. තොර රක්තාණු මගින් ඉටුවන කෘත්‍යයන් දෙකක් තියෙනවා. ඔක්සිජන් පරිවහනය සහ කාබන් ඩයොක්සයිඩ් පරිවහනය. ඔක්සිජන් පරිවහනය කරන්නේ ඔක්සිහිමොග්ලොබින් කියන සංයෝගය විදිහට. කාබන් ඩයොක්සයිඩ් පරිවහනය කරන්නේ කාබ් ඇමයිනෝ හිමොග්ලොබින් කියන සංයෝගය විදිහට. එමනම් දරුවනේ අපි 40 වෙනි ප්‍රශ්නයට දැන් යමු. ශ්වසනය සඳහා ජලක්ලෝම භාවිතා කරන සත්ව කාණ්ඩ නම් කරන්න. ශ්වසනය සඳහා ජලක්ලෝම භාවිතා කරන සත්ව කාණ්ඩ. දැන් අපිට ජලක්ලෝම භාවිතා කරන සත්ව කාණ්ඩ විදිහට ගන්න පුළුවන් ක්‍රස්ටේෂියාවන්. හරි? ක්‍රස්ටේෂියාවන් ආත්‍රපෝඩා වංශයේ සමාජිකයන්. ඉස්ස කකුළු වගේ සමාජිකයෝ. ක්‍රස්ටේෂියාවන් ගන්න පුළුවන්. ඒ වගේම අපිට ගන්න පුළුවන් මත්ස්‍යයන්. දැන් අභ්‍යන්තර ජලක්ලෝම භාවිතා කරනවා අස්තික මත්ස්‍යයන් සහ කාඩ්ලේජ මත්ස්‍යයන් දෙවර්ගයම. මෙතනදී ජලක්ලෝම කියපුවාම අභ්‍යන්තරද බාහිරද කියලා නැති නිසා දෙක ගැනම ලියන එක වඩාත් සාධාරණයි. එතකොට අස්තික මසුන් කාඩ්ලේජ මසුන් අභ්‍යන්තර ජලක්ලෝම භාවිතා කරනවා. ඒ වගේම අපිට ගන්න පුළුවන් ඇතැම් ඇනලිඩාවන් බාහිර ජලක්ලෝම භාවිතා කරනවා. ඇතරම් බාහිර ජලක්ලෝම මුල්වරට දකින්න ලැබුණෙත් සමහර ඇනලිඩා සමාජිකයන්ගේ. එතකොට අපිට ලියන්න පුළුවන් බාහිර ජලක්ලෝම භාවිතා කරන්නේ කවුද? ඒ වගේම අභ්‍යන්තර ජලක්ලෝම භාවිතා කරන්නේ කවුද කියලා
දෙවිදිහටම ලියන්න පුළුවන්. මෙහෙම පිළිතුර ලියන එක දරුවනේ වඩාත් සාධාරණයි. බාහිර ජලක්ලෝම භාවිතා කරන්නේ කවුද? අභ්‍යන්තර ජලක්ලෝම භාවිතා කරන්නේ කවුද කියලා අපිට වෙන වෙනම මේ ප්‍රශ්නය සඳහා පිළිතුරු සපයන්න පුළුවන්. එතකොට දැන් බාහිර ජලක්ලෝම ප්‍රධාන වශයෙන්ම අපිට ගන්න පුළුවන් කරදිය ඇනලිඩාවන්. අභ්‍යන්තර ජලක්ලෝම වලට අපිට ඉස්සන්, කූනිස්සන්, ඒ වගේම මත්ස්‍යයින්ව ගන්නත් පුළුවන්. ඒ අනුව ශ්වසනය සඳහා ජලක්ලෝම භාවිතා කරන සත්ව කාණ්ඩ ඇහුවම ඒකට අපිට බාහිර ජලක්ලෝම, අභ්‍යන්තර ජලක්ලෝම කියලා ආකාර දෙකටම උදාහරණ සපයන්න පුළුවන්. බාහිර ජලක්ලෝම සඳහා කරදිය ඇනලිඩාවන්, අභ්‍යන්තර ජලක්ලෝම සඳහා ඉස්සන්, කූනිස්සන් සහ ඒ වගේම මත්ස්‍යයින් අපිට යොදා ගන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඇමෝනියා බහිස්රාවයේ අවාසි මොනවද? දරුවනේ ඇමෝනියා කියන්නේ ඊටාම අධික විෂ සංයෝගයක්. ඒ නිසා සෛලවලට ගොඩාක් විෂ සංයෝගයක් නිසා මේක වැඩි වෙලාවක් දේහය තුල ගබඩා කරලා තියාගන්න බෑ. ඉතින් ඒක එක අවාසියක්. අනිත් එක තමයි ඇමෝනියා බහිස්රාවයේදී ඇමෝනියා අතිශයින් ජල ද්‍රාව්‍යයි. ඒ නිසා ඇමෝනියා බහිස්රාවය කරද්දී දේහෙන් විශාල ජල හානි වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ජල සංරක්ෂණ හැකියාව ඇමෝනියා වල දරුවනේ ගොඩක් අඩුයි. අපි ඒක එකතු කරන්න පුළුවන්. පළවෙනි අවාසිය තමයි අතිශයින්ම විෂදායකයි. අතිශයින්ම විෂදායකයි. මේ නිසා සෛලවල ගබඩා කළ නොහැක. ගබඩා කරන්න බෑ. ඒ වගේම දෙවැනි කාරණාව තමයි අතිශයින් ජල ද්‍රාව්‍යයි. මේ නිසා බහිස්රාවයේදී විශාල ජල හානියක් සිදු වේ. මේ නිසා ජල සංරක්ෂණ හැකියාව අඩුයි. මේ නිසා ජල සංරක්ෂණ හැකියාව අඩුයි. මේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ ඔයාලට. ඒ නිසා ඇමෝනියා බහිස්රාවයේ අවාසි තමයි අතිශයින්ම විෂදායකයි. විශේෂයෙන්ම ස්නායු පද්ධතියට ගොඩක්ම විෂදායකයි. මේ හින්දා සෛලවල ගබඩා කරගන්න බෑ. දෙවැනි අවාසිය තමයි අතිශයින් ජල ද්‍රාව්‍යයි. මේ නිසා බහිස්රාවයේදී විශාල ජල ප්‍රමාණයක් හානි වෙනවා. ඒ හින්දා ජල සංරක්ෂණ හැකියාව ඉතාම අඩුයි. ඉතාම අඩුයි. 42 වෙනි ප්‍රශ්නෙට අපිට යොමු වෙන්න පුළුවන්. සුෂුම්නා ශීර්ෂකයේ හමු වන වැදගත් මධ්‍යස්ථාන මොනවද? වැදගත් මධ්‍යස්ථාන තුනක් තියෙනවා. එකක් හර්ට් සනාල මධ්‍යස්ථාන. දෙවැනි එක ශ්වසන මධ්‍යස්ථාන. තුන්වෙනි එක ප්‍රතීක මධ්‍යස්ථාන. හර්ට් සනාල මධ්‍යස්ථාන, ශ්වසන මධ්‍යස්ථාන, ප්‍රතීක මධ්‍යස්ථාන. අන්න ඒ තුන තමයි අපි ලියන්න ඕනේ. අපි ලියමු. හර්ට් සනාල මධ්‍යස්ථාන, ශ්වසන මධ්‍යස්ථාන, ඒ වගේම ප්‍රතීක මධ්‍යස්ථාන. මෙන්න මේ මධ්‍යස්ථාන ආකාර තුනම සුෂුම්නා ශීර්ෂකයේ හමුවන වැදගත් මධ්‍යස්ථාන විදිහට අපි සලකනවා. අපිට ඊළඟට 43 වෙනි ප්‍රශ්නෙට යොමු වෙන්න පුළුවන්. ADH ඉලක්ක ස්ථාන මොනවද? දැන් දරුවනේ අපි දන්නවා ADH නිෂ්පාදනය වෙන්නේ හයිපොතැලමසෙන්. හැබැයි ඒක ගබඩා වෙලා තියෙන්නේ අපර පිටියුටරිය තුල. අපර පිටියුටරියෙන් තමයි ADH ස්‍රාවය වෙන්නේ. ADH ඉලක්ක කරගන්නා ස්ථාන දෙකක් තියෙනවා. එකක් තමයි වෘක්කාණුවක විදුර සංවලිත නාලිකා සහ වෘක්කයක සංග්‍රාහක ප්‍රනාල. මේ ස්ථාන දෙක තමයි ඔබ ලියන්න ඕනේ. වෘක්කයක සංග්‍රාහක ප්‍රනාල ඒ වගේම වෘක්කාණුවක
විදුර සංවලිත නාලිකාව. වෘක්කයක සංග්‍රාහක ප්‍රනාල සහ වෘක්කානුවක විදුර සංවලිත නාලිකාව තමයි මේ ADH ඉලක්ක ස්ථාන විදිහට පවතින්නේ. ADH ඉලක්ක ස්ථාන විදිහට පවතින්නේ. එමනම් 44 වෙනි ප්‍රශ්නයට යමු. දරුවනේ 44 වෙනි ප්‍රශ්නේදී අහනවා අපිභූෂණය මගින් ඉටුවන කෘත්‍යයන් මොනවද කියලා. දැන් අපිභූෂණය මගින් ඉටුවන කෘත්‍යයන් දෙකක් අපිට කියන්න පුළුවන්. එකක් තමයි ශුක්‍රාණු වල කායික විද්‍යාත්මක පරිණතිය සිදු කිරීම. ශුක්‍රාණු වල කායික විද්‍යාත්මක පරිණතිය සිදු කිරීම. ඒ වගේම දෙවනි කෘත්‍ය තමයි දරුවනේ මේ පරිණත ශුක්‍රාණු විසර්ජනය තෙක් ගබඩා කිරීම නැත්නම් සංචිත කිරීම. පරිණත ශුක්‍රාණු විසර්ජනය තෙක් සංචිත කිරීම. විසර්ජනය තෙක් පරිණත ශුක්‍රාණු සංචිත කිරීම. මේ තමයි අපිභූෂණය මගින් ඉටුවන කෘත්‍යයන්. විසර්ජනය තෙක් පරිණත ශුක්‍රාණු සංචිත කිරීම, ඒ වගේම ශුක්‍රාණු වල කායික විද්‍යාත්මක පරිණතිය සිදු කිරීම. අපි 45 වෙනි ප්‍රශ්නෙට යමු. පාර්ශවක සන්දාන පෘෂ්ඨ මොනවද? දරුවනේ පාර්ශවක සන්දාන පෘෂ්ඨ දෙකක් තියෙනවා. එකක් තමයි පාර්ශවයේ හිස. ඒ පාර්ශවයේ හිස සන්දානය වෙන්නේ උරස් කශේරුකාවල කශේරුකා දේහයට. ඒ වගේම පාර්ශවක ගැටිත්ත කියලා කොටසක් තියෙනවා. ඒක සන්දානය වෙන්නේ උරස් කශේරුකාවල තීර්යක් ප්‍රසර වලට. ඉතින් මේ පිළිතුරු දෙක තමයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. එකක් තමයි පාර්ශවයේ හිස. මතක තියාගන්න මෙතන අහන්නේ කොතෙන්ටද සන්දානය වෙන්නේ කියලා. නමුත් මම ඔබේ දැනගැනීම පිණිස ලියන්නම්. පාර්ශවයේ හිස සන්දානය වෙන්නේ උරස් කශේරුකාවල කශේරුක දේහයට. ඒ වගේම පාර්ශවයේ ගැටිත්ත. මේක සන්දානය වෙන්නේ උරස් කශේරුකාවල තීර්යක් ප්‍රසර වලට. මෙන්න මේ අවබෝධය ඔබට තිබිය යුතුයි. පාර්ශවයේ හිස සන්දානය වෙන්නේ උරස් කශේරුකාවල කශේරුක දේහයට. ඒ වගේම පාර්ශවයේ ගැටිත්ත සන්දානය වෙන්නේ උරස් කශේරුකාවල තීර්යක් ප්‍රසර සමග. තීර්යක් ප්‍රසර සමග. මම 46 වෙනි ප්‍රශ්නෙට යනවා. 46 වෙනි ප්‍රශ්නයේ නුමුහුම් පෙලක් යනු කුමක්ද? ප්‍රවේණියට අදාළ ප්‍රශ්නයක්. දරුවනේ නුමුහුම් අභිජනන ප්‍රභේද ස්වසංසේචනය මගින් නිපදවන ඒකාකාර පෙළපතක් තමයි නුමුහුම් පෙලක් කියන්නේ. නුමුහුම් අභිජනන ප්‍රභේද ස්වසංසේචනය මගින් නිපදවන ඒකාකාර පෙලක්. නුමුහුම් අභිජනන ප්‍රභේද ස්වසංසේචනය මගින් නිපදවන ඒකාකාර පෙලක්. ඒකාකාර පෙලක් තමයි නුමුහුම් පෙලක් කියලා කියන්නේ. නුමුහුම් අභිජනන ප්‍රභේද ස්වසංසේචන ක්‍රියාවලියක් මගින් නිපදවන ඒකාකාර පෙලක් අපි නුමුහුම් පෙලක් කියලා කියනවා. දැන් 47 වෙනි ප්‍රශ්නෙට යමු. සංරක්ෂණ ආකාර දෙක නම් කරන්න. දරුවනේ සංරක්ෂණ ආකාර දෙකක් තියෙනවා. ස්ථානීය සංරක්ෂණය සහ විතැන් සංරක්ෂණය. සංරක්ෂණයේ මූලික අරමුණ ගැනත් අපි කලින් ප්‍රශ්න පත්‍රයකදී සාකච්ඡා කළා. සංරක්ෂණයේ මූලික අරමුණ තමයි උපරිම ජීව විශේෂ සංඛ්‍යාවක දිගුකාලීන පැවැත්ම තහවුරු කිරීම. එතකොට මේ තහවුරු කිරීමේ ක්‍රියාවලිය දෙආකාරයකට කරන්න පුළුවන්. ස්ථානීය සංරක්ෂණය සහ විතැන් සංරක්ෂණය. ස්ථානීය සංරක්ෂණයේදී වෙන්නේ ජීව විශේෂ ඔවුන්ගේ ස්වභාවික වාසස්ථානවලදීම ආරක්ෂා කිරීමක්. හැබැයි විතැන් සංරක්ෂණය කියන්නේ ඒ අයගේ ස්වභාවික වාසස්ථානවලින් පරිබාහිරව වෙනත් ස්ථානවලදී ඊට සමාන තත්ත්ව සලසමින් ආරක්ෂා කිරීම රැක ගැනීම. ඉතින් අපෙන් අහන්නේ ආකාර දෙක නම් කරන්න කියලා පමණයි. අපි එහෙමනම් මේ පිළිතුර ලියමු. ස්ථානීය සංරක්ෂණය
විතැන් සංරක්ෂණය. ස්ථානීය සංරක්ෂණය සහ විතැන් සංරක්ෂණය. එමනම් 48 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. බලන්න දරුවනේ. සයිට් සම්මුතිය අනුව ජීව විශේෂ අපනයනය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවද? දැන් ඉස්සෙල්ලම අපි මතක් කරගමු සයිට් සම්මුතිය කියන්නේ මොකක්ද කියලා. දරුවනේ සයිට් සම්මුතිය කියන්නේ අන්තරායට ලක්ව ඇති ශාක හා සත්ව විශේෂවල අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතිය. මේකේ අරමුණ තමයි අන්තරායට ලක්ව ඇති ශාක හා සත්ව විශේෂවල අන්තර්ජාතික වෙළඳාම ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් නොවන පරිදි පවත්වාගෙන යාම. මෙහිදී විශේෂයෙන්ම සතුන්ගේ සම් අංවැනි ව්‍යුහ ඒ වගේම ශාකවල ශාක කොටසක් හෝ සම්පූර්ණ ශාකයම වෙළඳාම් කිරීමට හැකියාවක් තියෙනවා. හැබැයි මේ හැකියාව ලැබෙන්නේ විශේෂ අවසරයක් මතයි. ඒ තමයි මේ විශේෂ සඳහා අපි අපනයන කිරීම සඳහා පූර්ව අනුමැතියක් ලබා ගන්න ඕනේ. ඒ වගේම අපනයන බලපත්‍රයක් ලබා ගන්න ඕනේ. දැන් අපනයන බලපත්‍රයක් නිකුත් කරන්නේ යම් ජීවියෙකු සඳහා ඒ ජීවිය අපනයනය කිරීම තුළින් ඔවුන්ගේ දේශීය ජීව විශේෂවල පැවැත්මට තර්ජනයක් නොවන්නේ නම් පමණයි. ඉතින් ඒ අනුව සයිට් සම්මුතිය අනුව ජීව විශේෂ අපනයනය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවද? එකක් තමයි පූර්ව අනුමැතිය ලබා ගත යුතුයි. පූර්ව අනුමැතිය. කලින් අනුමැතිය ලබා ගන්න ඕනේ. අපනයනය කරන්න කලින් අනුමැතිය ලබා ගන්න ඕනේ. ඒ වගේම අපනයන බලපත්‍ර ලබා ගන්න ඕනේ. අපනයන බලපත්‍ර ගන්න ඕනේ. මතක තියාගන්න අපනයන බලපත්‍රයක් නිකුත් කරන්නේ එම විශේෂ අපනයනය කිරීම මගින් ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් නොවන්නේ නම් පමණයි. තර්ජනයක් නොවන්නේ නම් පමණයි මේ අපනයන බලපත්‍ර නිකුත් කරන්නේ. එමනම් දරුවනේ අපිට 49 වෙනි ප්‍රශ්නෙට යන්න පුළුවන්. අපි යමු. අපි 49 වෙනි ප්‍රශ්නෙට ඇවිල්ලා තියෙන්නේ මේක ශුද්ධ ජීව විද්‍යාව මයික්‍රෝබයොලොජි කොටසින් ඉදිරිපත් වෙච්ච ප්‍රශ්නයක්. රසායනික ජීවාණුහරණ කාරක මොනවාද? දැන් ජීවාණුහරණය පිළිබඳව අපි දිගින් දිගටම මේ ප්‍රශ්න පත්‍රවලදී සාකච්ඡා කරනවා. දරුවනේ ජීවාණුහරණය කියන්නේ අන්තක් බීජාණුද ඇතුළු සියලුම ශුද්ධ ජීවීන් ඉවත් කිරීමේ සහ විනාශ කිරීමේ ක්‍රමවේදය. ඒක තමයි ජීවාණුහරණය කියන්නේ. මේක ආකාර දෙකක් තියෙනවා. භෞතික ජීවාණුහරණය සහ රසායනික ජීවාණුහරණය. දැන් රසායනික ජීවාණුහරණයට යොදාගන්නේ රසායනික කාරක. ප්‍රධාන වශයෙන්ම වායු දෙකක් මේකට යොදා ගන්නවා. එකක් තමයි එතිලින් ඔක්සයිඩ්, අනිත් එක ක්ලෝරින් ඩයොක්සයිඩ්. ඉතින් අපෙන් අහන්නේ මේ පිළිතුරු. අපි ලියමු. එකක් එතිලින් ඔක්සයිඩ්, අනිත් එක්කෙනා ක්ලෝරින් ඩයොක්සයිඩ්. එතිලින් ඔක්සයිඩ් සහ ක්ලෝරින් ඩයොක්සයිඩ් තමයි මෙතනදී රසායනික ජීවාණුහරණ කාරක විදිහට අපි භාවිතා කරන්නේ. 50 වන ප්‍රශ්නයට අවසන් ප්‍රශ්නයටයි දැන් අපි යොමු වෙන්නේ. ඩෙන්ගු වෛරසයේ ප්‍රවේණික ද්‍රව්‍ය කුමක්ද? දරුවනේ ඩෙන්ගු වෛරසයේ ප්‍රවේණික ද්‍රව්‍ය RNA. ඉතින් හරිම සරල පිළිතුරක් තමයි ලියන්න තියෙන්නේ RNA. ඒ අනුව ආදරණීය දරුවනේ 7 වන ප්‍රශ්න පත්‍රයට අදාළ 26 වන ප්‍රශ්නයේ සිට 50 වන ප්‍රශ්නය දක්වා දෙවන කොටස අපි සම්පූර්ණයෙන්ම දැන් සාකච්ඡා කරලා අවසන් වෙනවා. ඉතින් ඒ අනුව ඔබට මේ 7 වන ප්‍රශ්න පත්‍රය තුලින් විෂය නිර්දේශයේ සියලුම පාඩම් වලට අදාළ විවිධ විෂය කරුණු පිළිබඳව දැනුම ලැබෙන්නට ඇති. ඒ දැනුම ලකුණු බවට පරිවර්තනය කිරීම තමයි අපේ ඒකායන අරමුණ වෙන්නේ. එහෙනම් අපි තවත් ප්‍රශ්න පත්‍රයකින් නැවත මුණ ගැසෙමු. ඔබට සුබ දවසක්.